මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට ඉදිරි අයවැයෙන් විසඳුම්. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකිරීම විෂමතාවලට විසඳුමක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. දින දෙකක් තුළ බස්නාහිර පළාතේ 2,44,000කට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව. එන්නත් කරන වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාවේ කංජතෙල් සම්පත් ගවේෂණ සිතියම ප්‍රකාශයට පත් කෙරෙයි. ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවදුරටත් උග්‍ර වෙයි. ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය තවදුරටත් පෙරමුණේ ඇමරිකාව දෙවන ස්ථානයට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඉදිරි අයවැයෙන් සලකා බලන බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. සමස්ත රාජ්‍ය සේවක වැටුප් පිළිබඳවද එහිදී සලකා බැලනු ඇත. දේශපාලන වශයෙන් කඩා වැටි ඇති කණ්ඩායම් ගුරු විදුහල්පති ගැටලුව පාලමක් කරගනිමින් ඉන්ගොඩේමට උත්සාහ කරන බව අමාත්‍යවරයා පැවසුවේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. විවාදයට පැමිණියහොත් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය. කුඩා කණ්ඩායමක් ගුරුවරුන් උද්ඝෝෂණවලට පොළඹවා තම පට්ටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දරති. මෙවැනි අරමුණු වෙනුවෙන් ගුරුවරුන් යොදා නොගන්නයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය. මෙරටට ගෙනෙන එන්නත් වලින් කොටසක් විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසීය. විදේශ විශ්වවිද්‍යාලවලට යාමට බලාපොරොත්තු වන වයස අවුරුදු 18ත් 30ත් අතර දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙලක්ද සකස් කර තිබේ. ඒ අනුව එම දරුවන් විදේශගත වන රට නියම කර ඇති එන්නත් වර්ගයේ ඔවුන්ට එන්නත් කෙරෙනු ඇත. අධ්‍යාපන ලේකම්වරයාගේ අභිමතාර්ථය රටේ දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීම වෙනුවෙන් ගුරුවරුන් යලි සේවයට කැඳවා ගැනීම බව මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඔවුන් සේවය අත්හැර ගියාසේ සැලකීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරයි. රට ශක්තිමත් වූ විට ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට හා ගැටලු වලට විසඳුම් සපයන බවට ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යතුමා ප්‍රතිඥා දී තිබේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා වත්මන් රජයේ සමයේ නිර්මාණය වූවක් නොවන බව ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙයි. විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සේවයට වාර්තා නොකිරීම එම විෂමතාවලට කිසිසේත් විසඳුමක් නොවේ. වසර 24ක් පුරා පවතින එම ගැටලුව විසඳා ගැනීමට මෙම කාලවකවානුව යොදා ගැනීම අනාගත පරපුරට එල්ල කළ ප්‍රබල පහරක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා හඳුන්වයි. ළමයින්ට තමයි මේකේ සම්පූර්ණ පීඩනය වෙන්නේ. වරප්‍රසාද දින පවුල් වලින් එන ළමයින්ට මේකේ කිසිම බලපෑමක් නැහැ. එදා ලැබිච්ච අධ්‍යාපනය ඒ විදිහටම අඛණ්ඩව කරගෙන යනවා. ඒක සමාජීය අසාධාරණ වැඩපිළිවෙලක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා තුමාගේ ඕනාවට යපු චක්‍රලේඛනයක් නෙවෙයි. සමාජ අසාධාරණ ප්‍රශ්නයට විසඳුම තමයි අපි පාසල් විවෘත කරන්න ඕනේ. මාර්ගගත අධ්‍යාපනයේ අංග සම්පූර්ණ විකල්පයක් නෙවෙයි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය නැවතිච්ච තැන ඉඳන් ආපහු ආරම්භ කිරීමට නම් මේ පාසල්වල යම්කිසි පෙරසෝදනක් තියෙනවා. ඒ දරුවන්ගේ යහපත සඳහා තමයි ඒ චක්‍රලේඛනය නිකුත් කරන්නේ. බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කළ පිරිසට දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කර දින දෙකක් තුළ 2,44,251 දෙනෙකුට එම මාත්‍රාව එන්නත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පසුගිය ඉරිදා එම වැඩසටහන ආරම්භ කෙරිණි. පළාතේ ප්‍රධාන රෝහල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළු ස්ථාන 20කදී එම එන්නත්කරණය සිදුවිය. ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 7,28,460ක් පසුගිය සෙනසුරාදා දිවයිනට ලැබිණි. පසුගිය ඉරිදා සිට එම මාත්‍රා එන්නත් කිරීම ආරම්භ කෙරිණි. කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී සහ බත්තරමුල්ල දියත උයනේදී දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා රාත්‍රියේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පිහිටුවා ඇති එන්නත් කරන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බස්නාහිර පළාතෙන් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව එන්නත් කර ඇති ලක්ෂ 5කට අධික පිරිසකට එහි දෙවන මාත්‍රාව එන්නත් කිරීමෙන් අනතුරුව ඉතිරි මාත්‍රා කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පළමු මාත්‍රාව එන්නත් කිරීමද පසුගිය සඳුදා ආරම්භ විය. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන දිවයින පුරා සාර්ථකව සිදුවන බව අප වාර්තාකරුවෝ පවසති. දිස්ත්‍රික්ක 22ක් ආවරණ වන පරිදි ස්ථාන 37කදී එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා තුග ලැබී තිබේ. අවශ්‍යතාව අනුව තවත් එන්නත් මාත්‍රා තුග ගෙන්වීම අරමුණයි. කොරෝනා ආසාදිතයින් සඳහා කිසිදු ඔක්සිජන් හිඟයක් නැතැයි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග රෝහල්වල ඇඳන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව තිබේ. ඊට පිළියම් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කරන පුද්ගලයින්ට ඔවුන්ගේ නිවෙස්වලදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ. කළුතර දිස්ත්‍රික්කෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරිණි. එය සෙසු දිස්ත්‍රික්කවලටද ක්‍රියාත්මක කිරීම අරමුණයි. ඒ පිළිබඳව පැහැදිලි කරන අමාත්‍යවරයා. දැනට රෝගී වන සහ විශේෂයෙන්ම ජීවිතේ නැතිවන රෝගීන්ගෙන් 90%කටම ආසන්න ප්‍රමාණයක් හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි ඔවුන් එන්නත ලබාගෙන නැහැ. දෙවෙනි කාරණේ තමයි ඔවුන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් වෙනත් ආසාදිත තත්වයන් සමග මේ රෝගය වැළඳුණු පුද්ගලයින්. ඒ නිසා ඒක ඉතාම පැහැදිලි කාරණයක්. ඒ නිසා අපි පළවෙනි කාරණේ හැටියට විශේෂයෙන්ම වයස 60ට වැඩි පුද්ගලයින් තමයි 80%ක් මෙම ජීවිත නැතිවන අය අතර ඉන්නේ. ඔවුන් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න අවශ්‍යයි. සහ ඔවුන් බොහොම පැහැදිලිවම එන්නත ලබා ගන්නට අවශ්‍යයි. රාජ්‍යයේ හැටියට නැවත තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් නිවසට ඇවිල්ලා ඔබට එන්නත ලබා දෙන ලැහැස්ති වෙලා සිටිනවා. විශේෂයෙන්ම 60ට වැඩි ජනතාවට වයස එන්නත ලබා දීම රාජ්‍යයේ ප්‍රමුඛ කාර්යයක් හැටියට සලකලා අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩසටහනේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වෙයි. අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනෝම් ගෙබ්‍රේයේසස් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වන විට එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ඉලක්කගත සැලසුමක් හඳුන්වා දී තිබේ. එම ඉලක්ක වෙත සාර්ථකව දැන් ගමන් කරමින් සිටි. රට පුරා එන්නත් මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. දිවා රාත්‍රී එන්නත් මධ්‍යස්ථානද විවෘත කරමින් සිය ඉලක්ක කඩිනමින් සපුරා ගැනීම පිළිබඳව ඒ මහතා ප්‍රසාදය පළ කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. Sri Lanka Insurance, පියකුමින් මවකමින්. නැවතත් ප්‍රවෘත්ති. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,07,622 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2,423 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. පසුගිය සඳුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළ කොරෝනා මරණ 74ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඊයේ වාර්තා කර තිබේ. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ 56ක් ඒ අතර වෙයි. අවුරුදු 30ත් 59ත් අතර මරණ 17කි. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අද දැන් සමුගනී. ටෙලිනාට්‍යයක රූගත කිරීම අවසන් කර ආපසු පැමිණෙමින් සිටියේදී තලවකැලේ ලිදුල ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා අලියම සිදු අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්විය. 1970 දී රංගන දිවිය ආරම්භ කළ ඇය 1976 දී පෙම්බර මධු චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. වේදිකා නාට්‍ය රසකටද ඇය රංගන දායකත්වයේ ලබා දී තිබේ.
දේහය මාබෝල කට්ටියාවත්ත වත්තල නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද පසරු 5ට මාබෝල රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාවේ කණජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් ඇතුළත් සිතියම ප්‍රකාශයට පත් කෙරෙයි. දැනට මෙරටින් හඳුනාගෙන ඇති කණජ තෙල් සහ ගෑස් නිධි පිහිටි ස්ථාන හා ඉදිරියේදී ගවේෂණය කළ යුතු ස්ථාන දක්වමින් කණජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම සිතියම නිර්මාණය කර තිබේ. ඇමති උදය ගම්මන්පිල මහතා පසුගියදා එම සිතියම ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළේය. බිම් කොටස් 873ක් මෙම සිතියමට ඇතුළත් වෙයි. ඒ අනුව ආයෝජකයින්ට තමන්ට අවශ්‍ය බිම් කොටස් පහසුවෙන් හඳුනාගෙන ආයෝජනය සිදු කළ හැකියි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. රත්ගම ප්‍රාදේශීය සභාවට අයත් දෙමහල් සාප්පු සංකීර්ණයෙන් තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ප්‍රදේශවාසීහු පවසති. එහි ඇති කඩකාමර 22න් 17ක්ම වසර ගණනාවක් තිස්සේ වසා දමා තිබේ. වසර 20කට පමණ පෙර ඉදිකළ මෙම ගොඩනැගිල්ලට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 60කි. ගොඩනැගිල්ල මේ වන විට දැඩි ලෙස අබලන්ව පවතී. අනාරක්ෂිත භූමිය බාහිර පුද්ගලයින්ගේ රථගාලක් බවට පත්ව තිබේ. මෙම ගොඩනැගිල්ල තවදුරටත් විනාශ වීමට ඉඩ නොදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි. හෙල්මන්ඩ් ප්‍රාන්තයේ අගනුවර අත්පත් කර ගැනීමට තලේබාන් කැරලිකරුවෝ හමුදාව සමග සටන් වැද සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාන්තයේ දහස් ගණනක් ජනතාව කොටු වී සිටිති. තවත් පිරිසක් මේ වන විට ප්‍රාන්තයෙන් පලා ගොස් තිබේ. විදේශීය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීම ආරම්භ වීමත් සමග කැරලිකරුවෝ තම බලය තහවුරු කරගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටිති. හෙල්මන්ඩ් ප්‍රාන්තයේ බලය අත්පත් කර ගැනීමට ඔවුන්ට විශාල ජයග්‍රහණයක් වනු ඇත. එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය හමුදාවල ප්‍රධාන මූලස්ථානයක් ලෙස පැවතියේ එම ප්‍රාන්තයයි. එක්සත් තරාබි එමිර් රාජ්‍යයේ ආසන්නයේදී අවිගත් පිරිසක් නෞකාවක් පැහැරගනිති. පැනමා රාජ්‍යයේ ධජය යටතේ ගමන් කරමින් තිබූ එම නෞකාව මේ වන විට ඉරානයට රැගෙන යමින් පවතින බවට තොරතුරු ලැබී තිබේ. පැහැර ගැනීම සිදු කළේ කුමන කණ්ඩායමක්ද යන්න මේ දක්වා හෙළි වී නැතත් ඉරාන වෙරළාරක්ෂක හමුදා එය සිදු කරන්නට ඇතැයි සැක කෙරේ. එහෙත් එම හමුදාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ධීවර වරායක් වන ගන්ධර ධීවර වරායේ ඉදිකිරීම මේ වන විට සිදුවෙයි. රුපියල් කෝටි 530කට අධික මුදලක් ඒ සඳහා වැය කෙරෙයි. ඇමති ඩලස් අල්හප්පෙරු මහා රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරු පසුගියදා එහි ඉදිකිරීම නිරීක්ෂණය කළහ. මෙම ධීවර වරාය දශක ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ධීවර ජනතාව කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. සංවර්ධන කටයුතු නිම කර 2023 දෙසැම්බර් මාසයේදී අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස එය ජනතා අයිතියට පැවරීමට නියමිතයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පදක්කම් පිළිබඳ අවසන් සිහිනයේද ඊයේ බොඳ විය. ක්‍රීඩා උළෙලේ අශ්වාරෝහක තරගයට සහභාගී වූ මැටිල්ඩා ක්ලාසන්ට මූලික වටෙන්ම තරගෙන් ඉවත්වීමට සිදුවිය. 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ සිටින්නේ චීනයයි. චීනය මේ වන විට රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 16ක් දිනාගෙන තිබේ. පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ සිටින්නේ රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 19ක් දිනාගත් එක්සත් ජනපදයයි. ජපානය පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ සිටි. රන් පදක්කම් 19ක්ද, රිදී පදක්කම් 6ක්ද, ලෝකඩ පදක්කම් 11ක්ද ජපානය දිනාගෙන තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආයෝජන අවස්ථා පුළුල් කරගැනේ. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රුසියාවේ මොස්කව් නගරයේදී පැවැත්විනි. එරට සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ පිරිසක් හා රුසියානු ව්‍යාපාරික පිරිසක් ඊට එක් වූහ. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එය සංවිධානය කර තිබිනි. දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ජනතාවට සහන මිලට කුළුබඩු සැපීමේ අරමුණින් පළමු වරට කුළුබඩු මන්දිරය නමින් සුපිරි වෙළඳසැලක් ආරම්භ කෙරෙයි. බත්තර මුල්ල කඩුවෙල පාරේ පිහිටි කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලමි මණ්ඩල පරිශ්‍රයේ පිහිටි එම මන්දිරය හෙට පෙරවරුවේ විවෘත කිරීමට නියමිතයි. බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පත්‍රණ යන අමාත්‍යවරු ප්‍රධාන ආරාධිතයෝ වෙති. ජනක වක්කුඹුර හා කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුද එම අවස්ථාවට එක් වෙති. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. අනිකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ප්‍රදේශවල තරමක තද සුළංද ඇතිවිය හැකියි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දැන් දවසේ සටහන. කොවිඩ් වසංගතය මර්ධනය කරමින් යාන්තම් රට විවෘත කිරීමට පටන් ගත්තා පමණි. අපේ බුද්ධිමත් රටේ අනාගතය රකින දරුවන් බිහි කිරීමට කැපවී සිටින්නේයයි කියන ගුරු විදුහල්පතිවරු හිතුවක්කාරී ලෙස ළමුන්ගේ අනාගතය බිල්ලටගෙන තවදුරටත් උද්ඝෝෂණවල යෙදී සිටිති. පසුගිය යහපාලන කාලය තුල අවුරුදු 24ක් නොවසිඳුණු බව කියන ඉල්ලීම් හකුලා හමස් පෙට්ටියේ දමාගෙන කොවිඩ් වසංගතය හමුවේ රට බරපතල ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ කරද්දී රුපියල් බිලියන 56ක හිඟවැටුප් සමග ඉල්ලීම් ඉල්ලා සිටිති. කොවිඩ් තවදුරටත් ව්‍යාප්ත වන පරිදි පෙළපාළී ඇති. රට විවෘත කිරීමට දුන් තීරණයට පිටුපා කටයුතු කරති. මේ රට කඩාකප්පල් කිරීමට කටයුතු කරන දේශද්‍රෝහීන්ට සහාය වීමක් වශයෙන් ගුරු විදුහල්පතිවරු කරගෙන යන වර්ජනය බොහෝ දෙනා දකිති. දරුවන්ගේ දෙවනි මව පියා කියන ඔබලාගේ දරු සෙනෙහස යුතුයකම් වැටුපට කරන සේවය ජාතිද්‍රෝහීන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් හමුවේ බිලිදුන්නේ දැයි ජනතාව ප්‍රශ්න කරති. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට ඉදිරි අයවැයෙන් විසඳුම්. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකිරීම විෂමතාවලට විසඳුමක් නොවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. දින දෙකක් තුළ බස්නාහිර පළාතේ 2,44,000කට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කරන වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ට උන්ගේ නිවෙස්වල දීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාවේ කංජතෙල් සම්පත් ගවේෂණ සිතියම ප්‍රකාශයට පත් කෙරේ. ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවදුරටත් උග්‍ර වෙයි. ඔලිම්පික් පදක්කම් සටහනේ චීනය තවදුරටත් පෙරමුණේ. ඇමරිකාව දෙවන ස්ථානයට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.